අපි කතා කිරීමට සූදානම් වෙන්නේ මහජන සම්බන්ධතාවයට. මහජන සම්බන්ධතාවය පාඩමට අදාළ විෂය කරුණු. පුදාන මහජන සම්බන්ධතාවය කියන විෂය කොටස අපගේ විෂය තුළ විෂය සිද්ධාන්තයක් වුණාට ඇත්තටම ඔබේ ජීවිතයට බොහෝසෙයින් වැදගත් විෂය කොටසක් කියන වග අනිවාර්යයෙන්ම මෙහි ආරම්භයේම මතක් කර යුතුයි. විභාග අවශ්‍යතාවයක් වෙනුවෙන් එම විභාග අවශ්‍යතාවය සපුරා ගැනීම වෙනුවෙන් අපි මහජන සම්බන්ධතාවය කියන විෂය කොටස අප මෙතෙන්දී සාකච්ඡා කරනවා වුණාට මේ සැබවින්ම විභාග අවශ්‍යතාවයකට එහා ගිහිල්ලා විභාග අවශ්‍යතාවයකට එහා ගිහිල්ලා ඔබේ ජීවිතයේ ඉදිරියට දෛනික කටයුතු වලදී ඔබේ ජීවිතයේ අවශ්‍යතාවයන්හිදී ඔබට කොහොමද මහජන සම්බන්ධතාවයන් පවත්වා ගන්න කියන කාරණේදී ඔබට ප්‍රායෝගිකව වැදගත්කමක් තිබේවි. ඒ වගේම තමයි ඔබගේ අනාගත වෘත්තීය අවශ්‍යතාවලදී රැකියාවක් කරන දවසක ඔබ තෝරා ගන්නා රැකියා ශිෂ්‍යය මහජන සම්බන්ධතා රැකියා ශිෂ්‍යයක් වුවහොත් එසේ නොමැතුනොත් වෙන ශිෂ්‍යයක් තුරුවා ඔබට බොහෝසෙයින් වැදගත් වෙන විෂය කරුණු අන්තර්ගතයක් අපි මේ පාඩම එකතිය හරහා සාකච්ඡාවට බඳුන් කරමු. මහජන සම්බන්ධතාවය කුමක්ද? දරුවනේ මේ ලෝකේ කාටවත් හුදකලාව තනිව ජීවත් වෙන්න හැකියි. අපි හිතමු දේශපාලනඥයෙක් වර්තමානයේ ඡන්ද බලයෙන් බලයට පත්වන දේශපාලනඥයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරම්පරාවෙන් රාජ්‍යත්වයේ උරුම වන රජ කෙනෙක් වෙන්න පුළුවන්. ඔය දෙපාර්ශ්වයටම පවතින නම් බෑ මහජන සම්බන්ධතාවය. මහජන සම්බන්ධතාවයෙන් තොර රාජ්‍ය නායකයාව ජනතාව විසින් කැරැල්ලක අවසාන ප්‍රතිඵලයේ විදියට ඝාතනය කළා දානවා. රුසියාවේ සාර් වගේ රජවරු ජනතා කැරලිවල ප්‍රතිඵලයක් විදිහට මරණයට පත්වන්නේ ඔවුන්ගේ මහජන සම්බන්ධතාවය යම් අඩුවක් තිබුණ නිසා. මහජන සම්බන්ධතාවයේ අඩු රාජ්‍ය නායකයා දේශපාලනඥයා ඊළඟ ඡන්දෙදී පරාජයට පත් වෙනවා. එහෙම නැත්නම් ඔහුට විරුද්ධව ඇතිවන උද්ඝෝෂණ කැරලි කෝලාහල හැම ඔහුට බලෙන් ඉල්ලා අස්වින වෙනවා. මහජන සම්බන්ධතාවයෙන් තොර බැංකුවෙන් මිනිස්සු අයින් වූ තැන ගනුදෙනු කරුවන් නැතුව බැංකුව වසා දමන සිදු වෙනවා. මහජන සම්බන්ධතාවයෙන් තොර දුරකථන සමාගම වසා දමන්න වේ. මහජන සම්බන්ධතාවයෙන් තොර වෙළඳසැල වසා දමන්න වේ. මහජන සම්බන්ධතාවයෙන් තොර පන්සල පල්ලිය පවතින්නේ නැති වෙයි. මහජන සම්බන්ධතාවයෙන් තොර ටියුෂන් ගුරුවරයෙකුට පවතින්න බැරි වෙයි. මහජන සම්බන්ධතාවයෙන් තොරව ගමක ජීවත් වෙනවත් බැරි වෙයි. මහජන සම්බන්ධතාවයෙන් තොරව කොහොමද අපි සමාජයේ ඉඳලා කටයුතු කරන්නේ? කිසිවෙකුට බැහැ. අපි හැමෝටම දරුවනේ සිද්ධ වෙනවා සෙසූදවිය සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න. ඉතින් ඒ සම්බන්ධතාවයේ පවත්වාගෙන යෑමේ ක්‍රියාවලිය එහි න්‍යායාත්මක පසුබිමක් තමයි අපි මේ පාඩම් එකකිය තුලින් සාකච්ඡාවට බඳුන් කරන්නේ. මහජන සම්බන්ධතාවය කියන විෂය අපි පබ්ලික් රිලේෂන් මහ සම්බන්ධතාවය කියන මේ විෂය නූතන විශේෂත්වයක් වුණාට සැබවින්ම බුදේ මේක මේ ඈත කාලයේ ලෝකෙට ආපු විෂයක් නෙමෙයි. මේක අතීතයේ පටන් ලෝකෙ තිබුණ අඩු වැඩි වශයෙන් තිබුණා. වසර 4500කට එහා ඉතිහාසයේ පවාකට මහජන සම්බන්ධතාවයන් එක එක රජවරු එක එක පාලකයෝ විසින් ක්‍රියාත්මක කළා කියලා කියන්න පුළුවන්. හැබැයි ඔවුන් විසින් මේ සිද්ධාන්තයක් විදියට න්‍යායක් විදියට මම මේ ක්‍රියාත්මක කරන්නේ මහජන සම්බන්ධතාවයයි කියලා ක්‍රියාත්මක කරේ නැහැ. ඇමති මණ්ඩලය හෝ කවුරුන් හෝ දැනුවත් කරලා ක්‍රියාත්මක කළේ නැහැ. ඔවුන් ඒක ක්‍රියාත්මක කරා ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගන්න. දැනුවත්ව හෝ නොදැනුවත්ව. දැනුවත්ව හෝ නොදැනුවත්ව. ඉතින් ඒක විවිධ විදියට සිද්ධ වෙලා තියෙනවා. එතෙන්දී මහජන සම්බන්ධතාවය පිළිබඳ කතා කරද්දී විශේෂ වැදගත්කමක් තිබෙනවා. ඒ තමයි ඉරාකය. මේන් වසර 4000ක ඈත අතීත ඉතිහාසයේ ඉරාකය තුල භාවිතා කරපු මහජන සම්බන්ධතා ක්‍රමවේදයකට අදාළ ශිලාලේඛනයක් හම්බ වෙනවා. ඒ තමයි ඒ කීලාක්ෂර කියන පුවරු. මේකේ තිබෙන අක්ෂර සටහන් වලට නම් කරනවා කීලාක්ෂර.
මේක අන්තර්ගත වෙන්නේ කුෂිකර්මාන්තයේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම. මේ අන්තර්ගතය වෙන්නේ කුෂිකර්මාන්තයේ සම්බන්ධයෙන් දැනුවත්. අස්වරු නෙලා ගැනීම සම්බන්ධයෙන්, වාරි කර්මාන්තයේ සම්බන්ධයෙන්, වගා කටයුතු සම්බන්ධයෙන්. පාලකයා උත්සාහ කරන්නේ මොකක්ද මෙතෙන්දී? ජනතාව කුෂිකර්මාන්තයේ සම්බන්ධයෙන් දැනුවත් කරලා දැනුවත් කිරීම කියන අතරමැදි කාර්ය හරහා පාලකයා හා ජනතාව අතර අන්‍යෝන්‍ය ගනුදෙනුවක් ගොඩනැගීම. දැන් මේ කාරණේ පුදාලා කියද්දි මම මෙන්න මේකත් කියන්නේ. මහජන සම්බන්ධතාවයේදී වෙන්නේ හැම වෙලාවකම දෙපාර්ශ්වයක් අතර අන්‍යෝන්‍ය සබඳතාවයක් නිර්මාණය කිරීමනේ. දේශපාලඥයා සහ ජනතාව දෙපාර්ශ්වයක්. ඒ දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය සබඳතාවයක් ගොඩනැගීම තමයි මහජන සබඳතාවය. දේශපාලඥයා එක පාර්ශ්වයක්, ජනතාව තවත් පාර්ශ්වයක්. දේශපාලඥයා එක පාර්ශ්වයක්, ජනතාව තවත් පාර්ශ්වයක්. දැන් පාර්ශ්ව දෙකක්. මේ පාර්ශ්ව දෙක අතර මේ පාර්ශ්ව දෙක අතර අන්‍යෝන්‍ය සබඳතාවයක් ගොඩනගන අවස්ථාව. මේ පාර්ශ්ව දෙක අතර අන්‍යෝන්‍ය සබඳතාවයක් ගොඩනගන අවස්ථාව මහජන සම්බන්ධ අවශ්‍යයි. මහජන සම්බන්ධ අවස්ථාව. එතකොට දැන් අපි හිතමු දුරකථන සමාගමක්, රෝහලක්, පාසලක්, පෞද්ගලික විශ්වවිද්‍යාලයක්, දේශපාලඥයෙක් උත්සාහ කරන්නේ ඔවුන්ට අදාළ මහජනයා සමග අන්‍යෝන්‍ය විශ්වාසයක් ගොඩනගන්න. ඒකට විවිධ ක්‍රම භාවිතා කරනවා වර්තමානයේ. එතකොට ඒ ක්‍රම අතර වර්තමානයේ સિદ્ધාන්තයන් න්‍යායන් තිබුණට එදා අතීතයේ එක ක්‍රම මේ පාලකයෝ විසින් දැනුවත් වූ නොදැනුවත්ව පාවිච්චි කරලා තියෙනවා. කීලාක්ෂරත් එවැනි ක්‍රමයක්. රජු හා ජනතාව අතර කුෂිකර්මාන්තයට දැනුවත් කිරීම කියන අතරමැදි ක්‍රමවේදය හරහා ඉදින් පාර්ශ්වය අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න උත්සාහ කළා දෙනවා. ඒ වගේම තමයි අපි දන්න තවත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරපු කෙනෙක් තමයි ජූලියස් සීසර්. ඔහුට අවශ්‍ය කරේ ජූලියස් සීසර් රෝමයා අල්ලා ගැනීමේදී ඔහු වචන තුනක් පාවිච්චි කරා. ඒ තමයි when, with සහ wick කියන වචන තුන. when, with සහ wick කියන වචන තුන. මොකක්ද මේ when, with සහ wick කියන වචන තුنين කියන්නේ? මම ආවේ, මම තිතිමි, මම ජයග්‍රහණය කළෙමි. ඔය කියන මම ආවා, මම දැක්කා, මම ජයග්‍රහණය කළා. මම රෝමයට ආවා, මම රෝමය දැක්කා, මම රෝමය ජයග්‍රහණය කළා. කාටද කියන්නේ? රෝමේ ජනතාවට. කවුද මේ කියන්නේ? වර්තමාන රෝමේ පාලකයා. රෝමේ පාලකයා රෝමේ ජනතාවට කියනවා මම ආවා, මම දැක්කා, මම ජයග්‍රහණය කළා. බලන්න. මොකක්ද මේ කරන්නේ? මේ වෙන්නේ මහ ජනතාව සමග රාජ්‍යපාලකයා වූ සීසර් රජු අන්‍යෝන්‍ය තොරතුරු කුමාරුවා දාන තොරතුරු ලබා දීමක් සිදු කරගන්න කරපු ප්‍රාථමික අවස්ථාවක්. දරුවනේ මේ මහජන සම්බන්ධතාවයේ එක විදිහට ක්‍රියාත්මක වුණා. එක ඒ රාජ්‍ය සමයන්හිදී ඒ රජවරු දැනුවත් නොදැනුවත් සිදු කරා. දැන් ලංකාව උදාහරණ විදිහට ගත්තොත් විහෙර විහාරස්ථාන ඉදිකිරීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාහිත්‍ය කටයුතු දියුණු කිරීම වෙන්න පුළුවන්. එක ක්‍රම ඕන් යොදාගෙන තිබෙනවා. ඒ එක ක්‍රම හරහා ඕන් තුල ඕන් පිළිබඳව මහජනයා තුල ඇති වෙන්නේ යහපත් ප්‍රසාදයක්. මහජනතාව තුල ඇති වෙන්නේ යහපත් ප්‍රසාදයක්. මහජනතාව තුල ප්‍රසාදයන් කුට්ට ගන්න විවිධ දේවල් සිදු කරලා තියෙනවා. ශංකමල්ල රජු දෙමළ රජ කෙනෙක් කියලාවත් අපිට මතක් වෙන්නේ නැහැ පොළොන්නරුව ප්‍රදේශයට ගියා. මොකද හේතුව ඒ තරමට ඔහු විසින් විහෙර විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සිදු කළ දෙනවා. දෙමළ රජවරුන්ට ලංකාවේ උරුම වුණු බොහෝ වෙලාවට සිංහල ජනතාව විසින් ඔවුන්ව බලයෙන් නිරපපු කාර්ය සිදු නොවෙන්නට නිශ්ශංකමල්ල රජු බෞද්ධ රජ කෙනෙක් කියන එක අගවන්නට ඒ වෙනුවෙන් විහෙර විහාරස්ථාන වැඩිපුර ප්‍රතිසංස්කරණය කරා කියලා අපිට මෙතෙන්දි කතා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ක්‍රමවේද රට දෙවනි පරාක්‍රම බාහු රජුරෝ කෞසල්‍යමින රචනා කරාට පස්සේ ඒ කියවන්නා තුළ ඇති වෙන්නේ තරම් මොකක් ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්ද කියන අදහසක්. ඉතින් ඒ රජුට ඇති වෙන්නේ යහපත් ප්‍රසාදයක්. ඒ ප්‍රසාදය ඔහුගේ බලය ස්ථාවර කරනවා. මෙවැනි ක්‍රම ඉස්තර ඉඳලා තිබුණා. හැබැයි අපි කතා කරන්නේ අතීතයේ තිබ්බ දේවල් නෙමෙයි. මම පසුබිම සත්‍යය ගැන කතා කරනවා. වර්තමාන මහජන සම්බන්ධතාව.
මහජන සම්බන්ධතාවය ගැන පුතාලා වර්තමාන පසුබිම ගැන කතා කරද්දී මහජන සම්බන්ධතාවය කියන විෂය අවශ්‍යතාවය ලෝකෙට එන්නේ ඇත්තටම කාර්මික විප්ලවයත් එක්ක. කාර්මික විප්ලවයත් එක්ක තමයි සේවකයන් බහුතර ප්‍රමාණයක් සේවයේ යෙදෙන අතිවිශාල ප්‍රමාණයක් සේවයේ යෙදෙන කර්මාන්ත ශාලා බිහි වෙන්නේ. එදින්දරුවනේ එක කර්මාන්ත ශාලාවක සමහර වෙලාවකට සේවකයන් දහස් ගණන් දසදහස් ගණන් සේවයේ නියුත වෙනවා. ඔය අතිවිශාල සේවක පිරිස් සේවයේ නියුත වන කර්මාන්ත ශාලා තුල පුතාලා බොහෝ වෙලාවට විවිධාකාරයේ ගැටලුකාරීත්වයන් නිර්මාණය වෙනවා. සේවක වැඩ වර්ජන, සේවක ඉල්ලීම් තුල ඇතිවන වැඩ වර්ජන, සේවක ගැටුම්, සේවකයන් ආයතනයේ හැරදාය සිදු වෙන්න පුළුවන්. සේවකයෝ අතර ඉන්න ඇතැම් සේවකයෝ ආයතනයේ හැරදාය. ඒ කියන්නේ හොඳට පුහුණු වෙලා වැඩ කරන්න පුළුවන්, හොඳ ධාරිතාවයකට යන්න පුළුවන් විදිහේ, හොඳ ටාගට් වලට යන්න පුළුවන් විදිහේ සේවකයෝ ආයතන දාලා යන්න බෑ. එහෙම ගියොත් ආයතනයේට පාඩු. ආධුනික සේවකයන්ට වඩා පළපුරුදු සේවකයෝ ආයතනයට වැදගත්. ඉතින් සේවකයෝ ආයතනයේ හැරදා වෙන ආයතන වලට යනවා වෙන්න පුළුවන්. සේවක වැඩ වර්ජන උද්ඝෝෂණ මේක ප්‍රශ්නයක්. මේව නැති පැවැත්මක් අවශ්‍යයි ආයතනට. දැන් මෙහෙම විෂයක් තිබුණේ නැහනේ. සේවකයෝ පොළඹව ගන්න විෂයක් තිබුණේ නැහනේ. ඉතින් ඒ කාලේ කර්මාන්ත ශාලාවලටත් මේ ගැන කිසි මේ අවබෝධයක් නැහැ. විශාල වශයෙන් නිෂ්පාදනය කරන කාර්මික නිෂ්පාදනයන් කරන ව්‍යාපාරිකයන්ට මේ ගැන අවබෝධයක් නැහැ. පෙන්සිල්වේනියාවේ ඇමරිකාව තුල දුම්රිය මාර්ග ඉදිකිරීම හා පතල්කම් කරුවන් ලක්ෂ ගණනක වැඩ වර්ජනයක් සූදානම් වෙනවා. මේ වෙලාවේ ඇමරිකාවේ අවධානය ලක් වෙනවා කොහොමද මේ වගේ තත්ත්ව වලින් මිදෙන්නේ? ඔය කාලය තුල පුතාලා හිටියා මනෝවිද්‍යාව පිළිබඳ හොඳ දැනුවත් භාවයන් සහිත මනෝවිද්‍යාඥයන්. ආයුලෙත් පීටර් ලී, එඩ්වර්ඩ් එල් බර්නිස් වගේ අය. මේ අය විශේෂයි මේ සිද්ධාන්ත ගොඩනැගීමේ ක්‍රියාවලිය. මේ අය විශේෂයි මේ සිද්ධාන්ත ගොඩනැගීමේ ක්‍රියාවලිය දෙකට හේතුව තමයි ඔවුන් විසින් කළ අධ්‍යයනයන්, ඔවුන් විසින් කළ ඔවුන් විසින් කළ අධ්‍යයනයන්, ඔවුන් විසින් සිදු කළ සිද්ධාන්ත ඉදිරිපත් කිරීම තුළ එතෙක් නොතිබුණු විෂයක් විදියට මහජන සම්බන්ධතා සිද්ධාන්ත බිහි වෙන්න ගොඩනැගුණා. ඉතින් ආයුලෙන් පිටලී විශේෂයි ඔහු විසින් පුවත්පත්වලට විවිධාකාරයෙන් ලිපි පළ කරලා තිබෙනවා කොහොමද කර්මාන්ත ශාලාවල සේවකයන් සිය ආයතනයේ වෙනුවෙන් ආකර්ෂණය කළ රඳවා ගන්න කියලා. කොහොමද කර්මාන්ත ශාලාවල සේවකයන් සිය ආයතනයේ වෙනුවෙන් ආකර්ෂණය කළ රඳවා ගන්න කොහොමද කියලා. එෙහිදී ආයුලෙන් පිටලී වගේම එඩ්වර්ඩ් එල් බර්නිස් විශේෂයි හේතුව තමයි ඔහු විසින් තමයි පබ්ලික් රිලේෂන් කියලා මහජන සම්බන්ධතාවය සම්බන්ධයෙන් පළවෙනි කෘතිය රචනා කරපු පුද්ගලයෙක් වෙන්නේ. ඔහු තමයි මහජන සම්බන්ධතාවය පිළිබඳ පළමුවෙනි කෘතිය රචනා කරපු පුද්ගලයෙක් වෙන්නේ. මොකද ඔහු විසින් රචනා කරපු මහජන සම්බන්ධතාවය කියන කෘතිය 1945 රචනා කිරීම තමයි මහජන සම්බන්ධතාවය කියන විශේෂ සිද්ධාන්ත වර්ධනයේදී ප්‍රධාන වශයෙන්ම වැදගත් අවස්ථාවක් වෙන්නේ. උදාහරණ සරල ඉතිහාසයක් මම කතා කරේ. අපේ පන්ති කාමරයේදී ඊට වඩා පූර්ණ වශයෙන් මහජන සම්බන්ධතාවයේ ඉතිහාසය කියන කාරණය මතක් කරන අතරේ මේ යම් ආකාරයක අවබෝධයක් ලබා දුන්නනේ. ඒ මහජන සම්බන්ධතාවය වැදගත් වෙන්නේ. මොකක්ද මහජන සම්බන්ධතාවය කියන්නේ? දරුවනේ මහසභාව ගැන කියද්දී මම ඔබට හැම වෙලාවෙම කියන්න ඕනේ මහසභාව කියන්නේ කිසියම් ආයතනයක් ඊට අදාළ මහජනයා සමග ඇති කර ගන්න අන්න ඕනේ සම්බන්ධතාවය. මොකක්ද? කිසියම් ආයතනයක් ඊට අදාළ මහජනයා සමග ඇති කර ගන්න අන්න ඕනේ සම්බන්ධතාවය. ඊට අදාළ කියන්නේ ආයතනයට අදාළ පබ්ලික් මහජන. පුදුම පබ්ලික් මහජන කියන වචනයෙන් සාමාන්‍යයෙන් අපි අදහස් කරන්න පුළුවන් පොදු කියන අදහස. පබ්ලික් කියන වචනයට අර්ථකථනයක් දෙන්න පුළුවන් පොදු කියලා. පොදු කිව්වම රටක ජීවත් වෙන සමාජ ජීවත් වෙන සියල්ලෝ. දරුවනේ මහජන සම්බන්ධතාවයේදී අවධානයෙන් මතක තියාගන්න පබ්ලික් යනු මහජන යනු පොදු කියන අර්ථය තුල අදහස් වෙන දෙයක් නොවේ. එහෙනම් මොකක්ද? හැම වෙලාවෙම මහජන සම්බන්ධතාවය කියන අර්ථකථනය තුළ පොදේ අදහස් වෙන්නේ මහජන කියන්නේ රටක ජීවත් වන ජනතාව අතරින් ආයතනයට අදාළ අය පමණයි. ආයතනයට අදාළ අය පමණයි. ආයතනයට අදාළ නැත්නම් එයාලා අපේ මහජනයා නෙමෙයි. එයාලා වෙනුවෙන් කරන කිසිදු කාර්යයක් සඵලතාවයෙන් තොරයි. නිෂ්ඵලයි. එහෙම නිකන් අපි සරලව කිව්වොත් ගඟට කපන
කරන්න ඉන්නේ වගේ. එවැනි වැඩසටහනක් කරේ මුදල් ආයෝජනය කරොත් මුදල් වියදම් කරොත් මුදල් නාස්ති කරන වැඩක් නැහැ. ඒ නිසා අපි මහජන සම්බන්ධතා ක්‍රමවේදවලදී ක්‍රියාත්මක කරන්නේ හැම වෙලාවකම ආයතනයට අදාළ උදවිය වෙනුවෙන් වැඩසටහන් පමණයි. හැම වෙලාවකම ක්‍රියාත්මක කරන්නේ ආයතනයට අදාළ උදවිය වෙනුවෙන් පමණයි. ආයතනයට අදාළ නැති කිසිවෙක් වෙනුවෙන් ගුණාකර්ෂණය කර ගැනීම වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් අපි අරගෙන වැඩක් නැහැ. මහජන සම්බන්ධතා ක්‍රියාකාරකමේදී ආයතනයට අදාළයි විතරයි. අපි සරල උදාහරණයක් ගමු. මේක සරල උදාහරණයක්. නමුත් අපි හිතමු කිසියම් ශක්තිජනක පානයක්. මම වෙනද නාමයක් සඳහන් කරන්නේ නැතුව කිව්වොත් කිසියම් ශක්තිජනක පානයක්. ඒ ශක්තිජනක පානය අපි හිතමු කිරි මිශ්‍ර කරපු අධික සීනි මාත්‍රාව අධික සීනි ප්‍රමාණයක් මේ ඇතුළත් වෙලා තිබෙන කිරි ඇතුළත් වෙලා තිබෙන අධික සීනි ප්‍රමාණයක් ඇතුළත් වෙලා තිබෙන කිසියම් පානයක්. මේක වෙළඳපොලේ සාමාන්‍යයෙන් නම් දරා තිබෙන ශක්තිජනක පානයක් කියලා. හිතමු මේක තරුණ පිරිස හරියට බොනවා. මම කර වැඩක් යනක මම ටක් ගාලා ඒ බීම් එක බිව්වා. ඊට පස්සේ වෙන වැඩක නියුත් වෙන්න පුළුවන් බඩගින්න අඩු කරගන්න. හැබැයි ශරීරයට යම් ආකාරයක හිත කරයි කියලා අපි හිතමු. දියවැඩියාව තියෙන අයට බොහෝ සීන හිත කරයි. අපි හිතමු ඔන්න ඔය සමාගමට අදාළ අපි නම් කරන්න මම ABC කියලා. ABC පැණිබීම සමාගම. හරි. ABC සමාගම අනුග්‍රාහකත්වයේ සපයනවා වැඩිහිටි දින උත්සවයට. කිසියම් නගරයක ඔන්න තිබෙනවා ප්‍රධාන ක්‍රීඩාංගණයක වැඩිහිටි දින උත්සවය. වැඩිහිටි දින උත්සවයට වැඩිහිටියෝ කෝලෙම එනවා. එන අයට හැමෝටම ABC පැණිබීම නිෂ්පාදනයක් අතර දෙනවා. මට ගන්න වැඩිහිටියෝ ගන්නවද? අනේ පුතේ මට නම් එපා සීනි. මොනවද? නැහැ. ප්‍රසාදයක් ගොඩ නැගෙනවද ආයතන සම්බන්ධයෙන්? ඕන්ට ඒක වැඩක් නැහැ. හැබැයි හිතන්න ඔබේ පාසලේ ක්‍රීඩා උත්සවයේ දවසේ ABC පැණිබීම සමාගම පැණිබීම ගෙනත් දුන්නොත් මොකද? ඔබට ඒක මහ වැඩක්. ඔබ හිතන විදිය අර අය හිතන විදිය වෙනස් නේ. ඒ නිසා එක උදවිය වෙනස් ආයතනයට අදාළව. ඒකට ABC අයගේ මහජනයා ඔබ වැඩිහිටියන් මහජනයා වෙන්න වෙන ආයතනයකට නේ. දබිදමන දබදිව සංචාරක වැඩසටහන් ක්‍රියාත්මක කරන ආයතනයක්. ඔවුන් අනුග්‍රහකත්වයේ සපයන කදිමයි ඒ උත්සවය. එක අයට අදාළ මහජනය වෙනස්. ඒ අය වෙනුවෙන් ආකර්ෂණය කරගන්න ක්‍රියාත්මක කරනවා විවිධ දේවල්. ඒ විවිධ දේවල් ක්‍රියාත්මක කරන ක්‍රියාත්මක කරන ක්‍රමවේද ඇතුළත් විශේෂපදයක් තමයි මහජන සම්බන්ධතාවය කියලා කියන්නේ. එතකොට මහජන සාමාන්‍යයෙන් පබ්ලික් පොදු අර්ථය දුන්නත් මහජන සම්බන්ධතාවයේදී මහජනයා කියන්නේ පොදු අර්ථය නෙවෙයි. ආයතනයේ පැවැත්මට අදාළ කියන අර්ථය. ආයතනයේ පැවැත්මට අදාළ මේ මහජන කියන වචනේ පුතේ අපිට ආයත පුනර් විශ්ය තුල කොටස් දෙකකට බෙදන්න. අභ්‍යන්තර මහජනයා සහ බාහිර මහජනයා. පුතේ අභ්‍යන්තර මහජනයා කියන්නේ ආයතනික ක්‍රියාවලියට අදාළව ඍජුවම අදාළයි. බාහිර මහජනයා කියන්නේ ඍජුව අදාළත්වයක් නැති නමුත් ආයතනයට අදාළ අය. මේ දෙගොල්ලම ඕනේ. මේ දෙගොල්ල නොවන අය අපේ අය නෙමෙයි. එක්ක අභ්‍යන්තර වැටෙන්න පුළුවන් එක්ක බාහිර වැටෙන්න පුළුවන්. මේ දෙගොල්ලම නැත්තම් එයාලා අපේ අය නෙමෙයි. අපිට අදාළ මහජනයා නෙමෙයි. දැන් අපි උදාහරණයක් ගමු මෙහෙම. ඔබේ පාසල. මම සරලව කතා කරා තමයි ඔබේ පාසල. අපි හිතුව ඔබේ පාසල. ඔබේ පාසලේ දරුවනේ අභ්‍යන්තර මහජනයා කවුද? ගුරුවරු. හරි. ඊට පස්සේ සුළු සේවකයෝ ඔය පිරිසිදු කරන්න හිමින්. ඊට පස්සේ අපි ගත්තොත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයක් ඉන්නවනම් ඊට පස්සේ අපි ගත්තොත් සිසු. මේ පිරිස ඔබේ පාසලේ අභ්‍යන්තරය. ඕන් නැතුව මේ පාසල පවතින්න බෑ. ඍජුවම දාලයි. බාහිර අවට ගම්වාසීන් ඔබ තරහ කරගත්තා. පාසලට විරුද්ධව උද්ඝෝෂණ කරයි. අවට පාසල් තරහ කරගෙන බෑනේ. ඔය පාසල් අතර ගැටුම් ප්‍රශ්න ටියුෂන් ක්ලාස් එකකටත් යන්න බෑ, පාරක බෑ යන්න බෑ. ළමයිට අනිත් ළමයි ගහනවා ගැටුම් ප්‍රශ්න. අර විවිධාකාරයේ පෞරුෂද ක්‍රීඩාද මොනවා හරි තිබෙන අවස්ථාවක අනිත් පාසල් වලින් උදව් ගන්න අවශ්‍යයි. සමහර ලාවට එක පාසලක ශ්‍රවණාකාරයක් නෑ අනිත් පාසල ශ්‍රවණාකාරයක් තියෙනවා. පාසලේ අවස්ථාවකට පාවිච්චි කරන්න තමන්ගේ පාසල ශ්‍රවණාකාරය නිසා අනිත් පාසල ශ්‍රවණාකාර වෙන්න පුළුවන්.
ඒතකොට අනිත් පාසල් එක සහයෝගය අවශ්‍යයි. අපි ගත්තොත් ප්‍රජා සංවිධාන අපි හිතමුද සිංහ සමාජ වගේ සංවිධානයකින් ඔන්න අපට අවශ්‍යයි පාසලට මොන හරි අනුග්‍රහකත්වයක් ගන්න. ප්‍රජා සංවිධානත් අවශ්‍යයි. පන්සල වගේ ආයතන පාසලකට ගොඩක් වැදගත් නේද අධ්‍යාපන අමාත්‍යාංශය. මොකද අධ්‍යාපන අමාත්‍යාංශය වැදගත් ඒ ආයතනයේ ක්‍රියාවලියට දාන. පාසලේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය අවට පාසල් අවට ගම්වාසී ප්‍රජා සංවිධාන පන්සල පල්ලිය වගේ ආයතන පොලිසිය වගේ ආයතන අධ්‍යාපන අමාත්‍යාංශය වගේ ආයතන එයාලා බාහිර එළියෙන් ඉන්නවා ආයතනයට ඕනේ ඇතුලේ ඉන්න අභ්‍යන්තර අය ආයතනයට ඕනේ හැබැයි මේ දෙගොල්ල දෙවිදියා ඔවුන්ට දෙආකාරයකින් තමයි අපි sannivedanaya කරන්නේ ඔවුන්ට දෙආකාරයකින් sannivedanaya කරන්නේ දෙආකාරයකින් sannivedanaya කරලා මේ දෙපිරිසම අපි අපේ ආයතනයට පොළඹවා ගන්න උත්සාහ කරනවා. ඒ ක්‍රියාවලිය දරුවනේ මහජන සම්බන්ධතාවය. ඒ ක්‍රියාවලිය මහජන සම්බන්ධතාවය. අභ්‍යන්තර අයටත් බාහිර අයටත් විවිධාකාරයේ ක්‍රමවේද ක්‍රියාත්මක කරනවා. අපි ওই දෙගොල්ල නැති ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපි උදාහරණයක් ගත්තොත් බොයි ස්කූල් එක. පිරිමි ළමයිගේ ස්කෝල් එකට අදාළ නැහැ පුතේ වටිනා කටයුතු අමාත්‍යාංශ. මොකද හේතුව ඒක අපිට අදාළ කාර්යයක් නෙමෙයි. බුදු සාසන අමාත්‍යාංශය අදාළ නැහැ පාසලට. අධ්‍යාපන අමාත්‍යාංශය, යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය වගේ දේවල් වැදගත් වෙයි. මොකද ඒවයි යම් යම් ප්‍රතිපාදන ලබා ගන්න පුළුවන්. ඒ ආයතන සමග ওই මහජනයා සමග යහපත් ගනුදෙනුවක් වෙනුවෙන් කරන ක්‍රියාමාර්ගයන් අපි කියනවා මහජන සම්බන්ධතාවය කියලා. ඒ ක්‍රියාත්මක කරන ක්‍රමවේදන අපි කියනවා මහසම්බන්ධය. එතකොට එක එක මහජනයා වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. අභ්‍යන්තර මහජනයා වෙනුවෙන් විනෝද චාරිකා, සුබදහමු, වැඩමුළු සංවිධානය කිරීම, ඒ වගේම තමයි ආයතනික සංගරා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආයතනයේ අභ්‍යන්තර සමාජිකයන් වෙනුවෙන් බෝනස් ලබා දීම, නිල ඇඳුම් ලබා දීම, හොඳම සේවකයා තේරීම වගේ දේවල් අභ්‍යන්තර සමාජිකයන් වෙනුවෙන් අපිට කරන්න පුළුවන්. ඒ ක්‍රියාමාර්ග වලින් උත්සාහ කරන්නේ අර විනෝද චාරිකා වෙනුවෙන් සුබදහමු රක්ෂණාවර ලබා දීම, හොඳම සේවකයා තේරීම, නිල ඇඳුම් වගේ දේවල් උත්සාහ කරන්නේ ආයතනය තුල ඉන්න උදවිය ආයතනය තුල හොඳව ගන්න. තව දුරටත් ආයතනය ගැන පැහැදීම් වැඩි කරවන්න. බාහිර අයට ආයතනයේ ප්‍රතිරූපය sannivedanaya කළ ඕන ආයතනට ආකර්ෂණය කරගන්න මාධ්‍ය නිවේදන, මාධ්‍ය සාකච්ඡා, එතකොට ඡායාරූප යොදා ගැනීම, වෙබ් අඩවි යොදා ගැනීම වගේ වෙන පැතිකඩවල අනුග්‍රාහකත්වයේ සැපයීම වගේ වෙන පැතිකඩවල තියෙනවා. හොඳයි. දැන් අපි උතනින් අපි කතා කරපු දේ අපි අභ්‍යන්තර මහජනය ආකර්ෂණය කරගන්න කරන කිහිපයක්. එතෙන්දී විනෝද චාරිකා කියලා විනෝද චාරිකාවක් සුහදහමක් මොකක් වෙනවද වැඩගත්තේ ඒකාකාරී වැඩ පරිසරයෙන් සේවක පිරිස් පුදුමන බලන්න උදේට වැඩට එනවා හවසට ගෙදර යනවා ආයෙ උදේට වැඩට එනවා හවසට ගෙදර යනවා උදේට වැඩට එනවා හවසට ගෙදර යනවා ආයෙ නයිට් එකක් කරලා ආයෙ ගෙදර ගිහිල්ලා ආයෙ එනවා වැඩ ඩේ එකයි නයිට් එකයි ඩේ එකයි එක දිගට වැඩ කරලා මේ මිනිස්සු ඉන්නේ මේ හරි ඒකාකාරී වැඩ පරිසරයක් තුල එපා වෙනවා ඔය වගේ මිනිස්සු උද්ඝෝෂණ වලට ආයතනයේ හැරදා යන්නට ඇති සම්භාවිතාව වැඩි. එරත් අපිට අවශ්‍ය කරන ටාගට්ස් වලට යන්නේ නැති ඇල්මර්මු කම්නැලි මිනිසුන් ඵලදායීත්වයෙන් තොර මිනිසු බිහි වෙන්න හැකියාව වැඩි. විනෝද චාරිකාවකින් සිදු කරන්නේ අර ඒකාකාරීත්වය මුදවන එක. සුබදහමකින් කරන්නේ ඒකාකාරීත්වය මුදවන එක. එරත් ඒකෙන් මෙරව මෙහෙම වැඩක්. හාම්බුතුනා සේවක අතර ගනුදෙනුවක්. ඔය ට්‍රිප් එක යනවා නම් ට්‍රිප් එකට හාම්බුතුනු සම්බන්ධ වෙනවා. එතකොට get together එකක් සුබදහමවත් වෙනවා ඒකටත් අර හාම්පුතුන් සම්බන්ධ වෙනවා. ඒ සාමාන්‍යයෙන් ආයතනයක හාම්පුතුන් සහ සේවක අතර අන්‍යෝන්‍ය හමු වීමකට අවස්ථාවක් නැහැ නේ. ඉහළ කළමනාකරුවේ හාම්පුතුනේ හමු වෙනවා. පහළ ස්තරයේ හමු වෙන්නේ නැහැ. සුබදහමකද මේ දෙගොල්ල එකට එකතු වෙලා කාලා බීලා විනෝද වෙලා ක්‍රීඩා කරලා මොකද වෙන්නේ? මෙච්චර කාලේ අර සේවකයෝ හිතන් හිටියේ ආම්බුදා හොඳ නැහැ කියලා. නම් ඒ දුෂ්ටයි මොහුට මොකද අපි හම්බ කරලා දෙන්නේ අපි මොකටද මොහුට සල්ලි හම්බ කරලා දෙන්නේ කියලා තමයි මිනිස්සුන්ට මතය දෙන්නුලා වෙනසක් වෙයි නේද දෙගොල්ල විශ්ව වුණාම ඒ දෙගොල්ල විශ්ව වෙන එකෙන් වෙන්න පුළුවන් අර මේ දෙගොල්ල අතර ඇති වෙනවා අන්නෝන විශ්වාසයක් සේවකයෝ හම්බුදා ගැනත් හම්බුදා සේවකයෝ ගැනත් හොඳ සම්බන්ධතාවයකට හේතුව සුහද හමුවකින් විනෝද චාරිකාවේ එරත් සේවකයෝ සේවක අතර තිබ්බනම් දුර්මත ඉවරයි ඔයනි වැඩසටහන් කරලා සේවකයන් ලබා දෙන උත්තේජනය හරහා කම්කරු නායකයෙකුටවත් බැරි වේ සමහර ලාවට සේවකයෝ උද්ඝෝෂණයකට පොළඹව ගන්න.
කොච්චර කිව්වත් අර ඔළුව වෙනස් කරන අපි ගැන හිතන්නේ නෑ මේ ආයතන ප්‍රධානී අපි ගැන හිතන්නේ නෑ මේ ආයතන ප්‍රධානී කියලා කොච්චර කිව්වොත් වැඩක් වෙන එකක් නැති වෙන්නේ මොකද ඔළුවේ තියෙනවා අපි ගැනත් හිතනවා කියලා අදහසක්. රක්ෂණාවරණයක් වගේ දෙයක් හිතන්න. එතන බුදේ රක්ෂණාවරණයක් කියන එක ජීවිතේට මාර වැදගත්. මොකද හේතුව ඒකෙන් ඇති වෙන්නේ මහා ආත්ම විශ්වාසයක්. ඔය කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු වෙන මොහොතේ ආයතනයක සේවකයෙකු නියුතු වෙන සේවකයෝ හැමෝටම තමන්ගේ ලැබෙන වැටුපෙන් බහුතර ප්‍රමාණයක් ඉතුරු කරන්න බෑ. බියදම් වෙනවා. ජීවිතය ආපදාවක්. ඒක මොනවා හරි ගැටලුවක් වෙලාවක කිසිවක් නැහැ කියලා දැනෙන මානසිකත්වය ආයතනයේ දාලා යන්න පෙළඹෙන සම්භාවිතාව වැඩි කරනවා. ලෙඩක් වුණොත් මට කිසිවක් නෑ නේද මම මැරුණොත් පවුලේට මොනවත් නෑ නේද කියලා තියෙන මානසිකත්වය සේවකයා ආයතනයේ හැරදා යන්න තියෙන සම්භාවිතාව වැඩි. පොඩි ගාණක් ඒ දක්කලා ඉන්ෂුරන්ස් එකක් දාලා දුන්නාම මොකද වෙන්නේ? මම මැරුණත් ගෙදරට ගාණක් හම්බ වෙනවා. බිරිඳ දරුවෝ සුරක්ෂිතයි. මම ලෙඩ වුණොත් ඉන්ෂුරන්ස් එකෙන් මට මුදලක් හම්බ වෙනවා. මම සුරක්ෂිතයි. ඔය සුරක්ෂිතයි කියන හැඟීම සේවකයා තවදුරටත් ආයතන රඳවනවා. මොකටද වැදගත් වෙන්නේ ආයතන රඳවන එක? වගකීමේ පළපුරුදු සේවකයා තමයි ආයතන වැදගත්. ආධුනික සේවකයෝ 100ක් ඉන්න වඩා පළපුරුදු සේවකයෝ 10 දෙනෙක් ඉන්නකොට උන් හැමදේම බොහෝ සෙයින් කාර්යක්ෂමව සිදු කරනවා. ඉතින් ඕන් රඳවා ගත යුතුයි. ඒ රඳවා ගන්න ඒ රක්ෂණාවරණය වැදගත් වෙනවා. ආත්ම විශ්වාසය හදලා සේවකයා තුළ හදලා ඕන්ට ජීවිතේ රැකවරණයක් ආයතනයේ හරහා ලැබෙනවා කියලා ඕන් ඒක තුළ ආයතනය හා සම්බන්ධයෙන් බැඳෙනවා. ඒ විතරක් නෙමෙයි අවදානම් සහිත රැකියාවක් නම් කරන්නේ. ඒ අවදානම් සහිත රැකියාවකදී ජීවිත රැකවරණය බොහෝ සෙයින් වැදගත්. රැකියා පරිසරය තුළ ක්‍රියාත්මක වෙන දේ අවදානම් සහිත බවක් නම් ඒ රැකියා පරිසරය තුළ සේවකයන් ලැබෙන රක්ෂණාවරණය තුළ සේවකයා තවදුරටත් ආයතනයේ වැඩිවෙන් රැඳෙන සම්භාවිතාව වැඩි. විනෝදචාරිකා සුබදහම රක්ෂණාවරණ වැඩමුළු. දැන් මේ වැඩමුළුවකදී අපි ගතපු දේ ආයතනය තුළ ඉන්න සේවක සේවිකාවන්ගේ ස්වභාවයට අදාළව වැඩමුළුවක් සංවිධානය කරනවා. ඒකනොත් වෙන්නේ ඒ සේවක පිරිස අතර ඒකාකාරීත්වයේ මුදවලා ආයතනයේ සම්බන්ධයෙන් ආකර්ෂණයක් ගොඩනගන එක. තරුණියන් වැඩි වශයෙන් සේවය නියුතුන ඇඟලුම් කර්මාන්ත ශාලාව. බොහෝසෙන් තරුණියෝ කැමති නැහැ රූපලාවන්‍ය. රූපලාවන්‍ය සම්බන්ධයෙන් කැමති ඔවුන් වෙනුවෙන් රූපලාවන්‍ය වැඩමුළුවක්. ආහාර පිළිබඳ වැඩමුළුවක් එක එක හදන. ඒ වගේ වැඩමුළුවක් කැමති වෙයි නේද? උනන්දුවෙන් ඒකට සහභාගී වෙයි නේද? පස්සෙත් ඒකට කතා කරයි නේද? කතා කරන මේ තරුණ තරුණියෝ ආයතනයේ වෙනුවෙන් රැඳිලා ඉදී නේද? අපිට මෙහි වැඩකුත් කරන්න බැහැ. මේ කරපු වැඩසටහනේ ඡායාරූප අරගෙන ඒ කියන්නේ වැඩමුළුවේ විනෝදචාරිකාවේ සුබදහම ඒවා සමාජාල මාධ්‍යවල පළ කරන්න පුළුවන්. පුවත්පතක විශ්‍රාංග ලිපියක් විදිහට පළ කරන්නත් පුළුවන්. මොකද වෙන්නේ? ඒව දකින්න මරුනේ මේ ආයතනේ මටත් යන්න නැත්තම් කියලා මනසේ අදාගන්නේ. මොකද වෙන්නේ එතකොට? ආයතනයට අපිට ඕන කරන මහජනයා ආකර්ෂණය වෙනවා. ඉතින් ඉස්සර කාලේ රජවරු සිද්ධාන්තයක් විදිහට නොවුනත් මහජන සම්බන්ධතාව යොදාගෙන තියෙනවා. කාර්මික විප්ලවයෙන් පස්සේ කර්මාන්ත ශාලාවල සේවකයෝ ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් මහජන සම්බන්ධතාවය කියන විෂය ලෝකයට අවධානය ලක් වෙද්දී වර්තමානයේ මහජන සම්බන්ධතාවයේ සිද්ධාන්ත විදිහට ගොඩනැගිලා තියෙනවා. ඒකදී අභ්‍යන්තර හා බාහිර මහජනය ආකර්ෂණය කරගන්න විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනවා. ඍජු අදාළ උදවිය අභ්‍යන්තර මහජනයා ඍජු අදාළ නැති නමුත් ආයතනයේ පැවැත්මට අදාළ උදවිය බාහිර මහජනයා. අභ්‍යන්තර මහජනයා වෙනුවෙන් විනෝදචාරිකා සුවදහමු වැඩමුළු රක්ෂණාවරණ වගේ දේවල් ක්‍රියාත්මක කරද්දී බාහිර මහජනයා වෙනුවෙන් මාධ්‍ය නිවේදන මාධ්‍ය සාකච්ඡා අනුග්‍රහකත්වයේ වගේ දේවල් වෙබ් අඩවි ආදී යොදා ගැනීම ඡායාරූප ආදී යොදා ගැනීම විවිධාකාරයේ ක්‍රමවේද අපිට යොදා ගන්න පුළුවන්. දරුවනේ අපි එහෙනම් මේ වීඩියෝ හරහා මහජන සම්බන්ධතාවයට අදාළ යම් ප්‍රවේශයක් ලබා දුන්නොත් අපි ඉදිරි වීඩියෝ හරහා මහජන සම්බන්ධතාවයට අදාළ ඉදිරි සිද්ධාන්ත පිළිබඳ කතා කරමු. ඉදිරි වීඩියෝ එකකින් හමු.